ශනිදා සාදය සිහිනයක් නිමවෙයි අලුත් දවසක් බිහිවෙයි ජීවිතය පිබිදෙයි සතුට සැනසුම නිබඳ රජවෙයි සුසුදු හසකෙන් සලා දේශ පිරුමන් පුරා පාලු වී තනිවිලා කාටදෝ ඉඟි කළා ප්‍රේමයේ විල්තිරේ යෞවනේ මල්වනේ කුලරත්න ආර්යවංශගේ පද රචනය එච්.එම්. ජයවර්ධනගේ සංගීතය මාලිනී බුලත්සිංහල වැස්සක් වහිනකොට හැම කුරුල්ලෙක්ම ඒ වැස්සෙන් බේරෙන්නට සෙවණක් හොයාගෙන යනවා. ඒත් රාජාලිය කරන්නේ ඒක නෙමෙයි. ඌ වැහි වලාකුළට ඉහළින් පියාඹනවා. ප්‍රශ්නය එකමයි. එකම ප්‍රශ්නයට විවිධ විසඳුම් තියෙන්නට පුළුවන්. එක් අය තමන්ගේ දැනුම් තේරුම් අනුව තමන්ගේ හැකියාවන් අනුව ඒ විසඳුම් වලට යනවා. නමුත් හොඳම විසඳුම මොකක්ද කියන එකට උත්තරය රඳා පවතින්නේ අපි එකිනෙකාගේ ශක්තිමත් බව අනුව. අප එකිනෙකාගේ බුද්ධිමත් බව අනුව. ලෝකයේ දිහා හොඳින් බලා හිටියොත් ඔබටත් මේ කාරණය වැටහේවි. ශනිදා සාදය අද කියවීම සඳහා ශනිදා සාදයට අවමංගල්‍ය දැන්වීම් දෙකක් ලැබී තිබෙනවා.
කීර්ති වික්‍රමාරච්චි වික්ස් ඩ්‍රයිවිං ස්කූල්හි සහ චම්පිකා වනසිංහගේ සෙනෙහබර වැඩිමල් දියණිය වූද ඔෂානි වික්‍රමාරච්චිගේ ආදරණීය සහෝදරිය වූද ශෙහානි ලක්ෂිකා වික්‍රමාරච්චිගේ හදිසි වියෝව ඉතා සංවේදීව මින් දැනුම් දෙමු. නම්බර 26 ලැංග්ලි ක්‍රෙසන්ට් ඩැන්ඩිනෝම්. අවසාන කටයුතු මාර්තු 25 බ්‍රහස්පතින්දා පස්වරු 12 සිට පස්වරු 3 දක්වා ස්ප්‍රින්ග්වේල් සුසාන භූමියේ බොයිට් චැපල්හිදී පැවැත්වෙනවා. වැඩි විස්තර සඳහා 04 04 256 567 අමතන්න. දෙවන දැන්වීම රමණි බාලචන්ද්‍රගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද ලිලංගා බාලචන්ද්‍ර යන අයගේ ආදරණීය සොහොයුරා වූ අසිත ගයනි සහ රසංගි යන අයගේ ආදරණීය පියාණන් වූ කේසි ඇන් වාස් සහ කසුන්ගේ මාමණ්ඩිය වූ බොක්ස්හිල්ලි පදිංචිව සිටි විශ්‍රාමික මිනින්දෝරු තිලක් බාලචන්ද්‍ර මහතා අභාව ප්‍රාප්ත වූ බව සංවේගයෙන් දන්වා සිටිමු. දේහය පිළිබඳ අවසන් කටයුතු 23 අඟහරුවාදා සවස 1 සිට 3 දක්වා බැනිරොන් මෙමෝරියල් පාර්කි ස්ටේටස් චැපල්හිදී පැවැත්වෙනවා. වැඩි විස්තර සඳහා අමතන්න අසිත බාලචන්ද්‍ර 0412 756 992 රමණි බාලචන්ද්‍ර 0470 273 803. තිලක් බාලචන්ද්‍ර මහතා පිළිබඳ එකම එක වචනයක් හෝ නොකියා යන්නට මට හිතෙන්නේ නැහැ. මොකද මෙල්බර්න් නගරයේ පැවැත්වෙන හැම සාහිත්‍ය කටයුත්තකදීම අපට හමුවන චරිතයක් තමයි තිලක් බාලචන්ද්‍ර මහතා. ඉතින් ඔහුගේ අභාවය මෙල්බර්න් සමාජයටම වූ විශාල පාඩුවක් හැටියට අපට දැනෙනවා. මේ කනගාටුදායක අවස්ථාවේ තිලක් බාලචන්ද්‍ර මහතාගේ ගුණ සිහි කරමින් මේ අභාවය පිළිබඳව අපගේ කනගාටුවත් ප්‍රකාශ කරන්නට ශනිදාසාදයේ අපි කැමතියි. මියසි සැරිසර මහින්ද දිසානායක දුර්ගනේ සමගින් ඔබ එක මලක් වෙලා මගේ ජීවිතයට සුවඳ දෙන්න. මල් වෙනක් වෙන්න උනේ නෑ. ඔයා නිල් පාට හසේ බබලන එක තරුවක් වෙන්නකෝ. මට ආදරේ ආලෝකේ මගේ ලෝකයට අරන් එන්න. මගේ ආදරේ සොඳුරුතම කවියත් ඔබමයි. මේ ගස්වැල් මල් මේ මුළු පරිසරයම ඔයාවමයි. තරුවැස්සක් වහින මේ සුන්දර රාත්‍රියේ පවා මගේ හිත රැඳෙන්නේ ඔබ ළඟ. ඒත් මේ ගස්වැල් පවා දුකින් අතවනලා හොයන්නේ ඔයාවමයි. අදත් අපි දවසේ තියන්න ඔබ අතේ මට කියා කොයින්ද මල්වනේ ජීවිතේ විසල් නදී තිරේ දුරු හිසත් මලත් ඔබයි මගේ
තියන්න ඔබ අතේ මට කියා කොයින්ද මල්වනේ ජීවිතේ විසල් නදී තෙරේ තුරු හිසත් මලත් ඔබයි මගේ ශනිදා සාදය අලුත්ම ගීතයක් ඔබට ගෙනෙන්නටයි දැන් අපි සූදානම. මේ ගීතය රචනා කළේ බණ්ඩාර කුමාරනායක, ගයන්නේ පවනි අමරස. ළඟම හිඳිමි ඔබේ හදට හිමින් නෙබෙමි මේ සසර පුරා හොයමි ඔබ සොයාගිමන් හරිමි ඔබ ළඟම හිඳිමි ඔබේ හදට හිමින් සසර පුරා හොයමි ඔබ සොයාගිමන් හරිමි ගීතය ලිව්ව බණ්ඩාර කුමාරනායක මහතා,
දක්ෂ කවියෙක් ශනිදා සාදේත් හිතවතෙක්. ඉතින් බණ්ඩාර කුමාරනායක මහතාගේ මේ ගීත සාහිත්‍ය ඔස්සේ යන මේ ගමන තව තවත් සාර්ථක වන්නටයි කියලා අපි සුබ ප්‍රාර්ථනා කරනවා. ඒකම දුරකථන ඇමතුමක් ලැබෙනවා රෝහණ කරුණාරත්න මහත්මයාගෙන්. යාගේ කතාව අපි කලින් දවසකත් කිව්වද කියලා නෑ. අපි එදා කිව්වේ රාජාලියයි කපුටයි අතර වෙන සටනෙන් රාජාලියා කොහොමද ජයගන්නේ කියන කතාවනේ. හොඳයි. එහෙම තමයි. ඒ ප්‍රතිචාර වලට බොහොමත්ම ස්තුතියි. මට හිතෙන හැටි ජීවිතය කියන්නේ ලෝකේ තියෙන හැම පුදුමයකටම වඩා පුදුම දෙයක් කියලායි මට හිතෙන්නේ. ජීවිතේ පටන් ගන්නෙම අඬාගෙන. හැබැයි අනිත් අය hina වෙනවා. ඊට පස්සේ දන ගන්නවා, ඇවිදිනවා, ප්‍රේම කරනවා, ආදරය කරනවා, කසාද බඳිනවා, තවත් ජීවිතයක් ලෝකෙට දායාද කරනවා. ඊළඟට වයසට යනවා, දුබල වෙනවා, මරණයටපත් වෙනවා. ආපහු ඉපදෙනවා. සංසාර චක්‍රේ අර විදිහට කැරකෙනවා. ඒක ඉවරෙකුත් නෑ. තරුණ කාලයට වඩා මේ ඇත්ත හිතෙන්න පටන් ගන්නෙ වයසට යනකොට. පහුන නොවැම්බර් මාසේ 27 වෙනිදා මාත් මගේ ජීවිතේ 72 වෙනි සැතපුම් කණුව හරි තවත් කෙනෙක් කියන්න පුළුවන් කිලෝමීටර් කණුව කියලා. කොහොම හරි ඒ කණුව 72 වෙනි කණුව පහු කළා. ඔන්න ඔය සංසිද්ධිය එක්කලා තමයි මටත් මෙහෙම හිතෙන්න පටන් ගත්තේ. හැබැයි එතනින් නැවතුනේ නැහැ. තවත් දේවල් හිතට ආවා. කෙනෙක් වියපත් වෙනකොට තරුණ කාලේ කරපු කියපු දේවල් ඒ විදිහටම කරගන්න අමාරුයි. ඒ සිතවිල්ලට විතරක් වුණත් හරිම කැමතියි. මහවැස්සක පෙර නිමිති පෙනෙනවා කවුළුව අතරින් හිරිකඩ එනවා මල් පැණි වඩියක උණුසුම ලබනට යන්නට ඕනෑ කඩ මන්දිය වෙත කබාය ඉරිලා ඊට කමක් නැහැ කවුරු බලන්නද කවුරු දකින්නද මා දැන් මහලු වියේ මා දැන් මහලු වියේ ගත වියපත් වෙනකොට සිත වියපත් නොවෙනකොට ඒ මහලු නොවුණු මහලු තරුණ හිතට හරි අපූර්ව දේවල් හිතෙන්න පුළුවන්. ඒ තමයි මේ අපූර්ව නිර්මාණයේ හැටි. හිතේ හැටි. මොනව කරන්නද? වැරදි වෙන්න පුළුවන්. සදාචාර නොවෙන්නත් පුළුවන්. අස්වාභාවික වෙන්නත් පුළුවන්. ඒත් මම නම් හිතන්නේ ඔබට මට වෙනත් ඕනම කෙනෙකුට එහෙම හිතුනොත් ඒ සිතුවිල්ල වැරදි නැහැ. අස්වාභාවික නැහැ. ස්වාභාවිකයි. සදාචාරයේ කොහොම වුණත් අසාධාරණ නැහැ. සාධාරණයි. ඒ නිසානේ තරුණ ධම්මික බණ්ඩාරයන්ටත් දැන්ම හිතන්ම එහෙම හිතුනේ. ඒ නිසානේ අමරසිරි පිරිස්ට එහෙම කියන්න හිතුනේ. කල්වර රෑ සඳක් වගේ අහසේ නුඹ ඉන්නවා නම් ආසයි මම නොකී කවිය ඔබට කියන්න තරහක් නැහැ නුඹ බැස යන්න මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා නුඹ හීනෙන්වත් නොදකින කුමරා නුඹ හීනෙන් හැබැයි මට හිතෙන හැටියට ඔය ඔක්කොම සිතිවිලි එක්ක අපිට කොහොමවත්ම අමතක කරන්න බැරි අමතක නොකළ යුතු වැදගත් දෙයක් තියෙනවා. ඒ අමරණීය ඇත්ත යථාර්ථය හරි ලස්සනට අපට කියලා දෙනවා. නන්දා මාලිනිය මෙන්න මෙහෙම. ගමන් මග විහිදෙන්
සැරිසරනා අප කුමට සටන් වැද වෙහෙසෙන්නේ එමනම් අද රූපල් හිරුවෙන් සමුගැනීමටයි මේ සූදානම. අපි අලිත් හමුවෙමු තවත් සතියකින් මෙවැනිම තවත් සුන්දර වැඩසටහනකින් ඔබ හායික් වීමට මා බලාපොරොත්තු වෙනවා. ඔබට සුහද සිතින් කතා බහ කළ මම අශෝක තිලකරත්න. ආයිබෝවන්. මට හිතෙන හැටි ඉදිරිපත් කළේ ප්‍රවීණ මාධ්‍යවේදී අශෝක තිලකරත්න. ශනිදා සාදය ශනිදා සාදය හැම විටම ඔබේ අදහස් ඉතා ඉහලින් අගය කරනවා. ශනිදා සාදය පිළිබඳව ඔබේ අදහස් 0433 438 535 දුරකථනයට කෙටි පණිවිඩයක් හැටියට එවන්නට ඔබට පුළුවන්. 0433 438 535 ඒ තමයි දුරකථන අංකය. ඔබේ අදහස් වලට සවන් දෙන්නට අපි කැමති වෙන්නේ ශනිදා සාදය ගොඩ නැගින්නේ ඔබේ අදහස් මත වන නිසා. රස මුසු සිනමාව සිනේ මායා මහලු මිනිසෙක් හීගු ප්‍රනාන්දු හා තරුණියක් ක්ලැරිස් සිල්වා වැලිතලාවක් මැදින් ඉදිරියට ඇදති. නිමේෂයකින් වැලිතලාව කලඹවමින් දූලි නංවා තුරුංගක පිට නැගි තරුණෙක් වේගෙන් ඒ දෙසට ඇදේ. ඔහුගේ ගමන දැක බියපත් වන මහල්ලා තරුණිය සමග කලබලයෙන් ඒ මේ අත දිවීමට තැත්කොට අවසන මාර්ගය හරහා ඇද වැටේ. තමා යන මාර්ගය අවීරය කිරීම හේතු කොට ප්‍රකෝප වූ රෞද්‍ර පෙනුමැති තරුණයා මහල්ලාට කසපහර දෙමින් බැනවදී. මේ තරුණයාගේ නම දුෂ්ට බුද්ධිය. මාතලන් චිත්‍රපටයේ ආරම්භක දර්ශනය මෙවැන්නකි. උපුටා ගැනීම ශ්‍රී ලංකේය සිනමා වංශයේ ආචාර්ය නුවන් නානජිත් කුමාර. එහි දුෂ්ටත්වයට මනාව ආවුරුඩව සිටි දුෂ්ට බුද්ධි අනෙකෙකු නොව ප්‍රවීණ මාක් සමරනායක. මාක් සමරනායක කියන්නේ
අපේ සිංහල සිනමාවේ ආරම්භක යුගයේ සිටි පුරෝගාමී රංගන ශිල්පියෙක්. ඒ කාලේ චිත්‍රපටයකට නැතිවම බැරි රංගන වේදියෙක්. එතුමා සිංහල චිත්‍රපට 70කට නොඅඩු සංඛ්‍යාවකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ අහිංසක නිවුණු ගතිය ඇති චරිත රංගපාල නෙමෙයි. ඔහුගේ පෙනුම නිසා දන්නේ ඔහුට ලැබුණේ රෞද්‍ර චරිත, දුෂ්ට චරිත, ප්‍රේක්ෂකයා වැඩි කැමැත්තක් නොදක්වන චරිත. ඒ චරිත රංගපෑම නිසා ප්‍රේක්ෂකයන්ට එතුමාව එපා වෙලක් තියෙනවා. මොකක්ද ඒකේ තේරුම? එතුමා තමාට ලැබුණු චරිතය ඉතාමත් දක්ෂ ලෙස රංගපාලා තියෙනවා කියන එකයි. චරිත කිහිපයක් උදාහරණ වශයෙන් කපටි ආරක්ෂකයා චිත්‍රපටයේ ඉස්කෝලේ පරීක්ෂක, පෙරළෙන ඉරණම චිත්‍රපටයේ දුෂ්ට සැමියා, පුදුම ලේලි චිත්‍රපටයේ දොස්තර අප්පුහාමි, අහංකාර ස්ත්‍රී චිත්‍රපටයේ මැජික් කාරයා, මතභේදය චිත්‍රපටයේ පොඩි මහත්තයා, මාතලන් චිත්‍රපටයේ දුෂ්ට බුද්ධි. මාක් සමරනායකගේ සිනමා ප්‍රවිෂ්ටයත් හරිම සුන්දරයි. ඔහු කොළඹ ශාන්ත ජෝසප් විදුහලේ ඉගෙන ගත්ත කාලේ ඔහුත් එක්ක ඉගෙන ගත්ත ශිෂ්‍යයෙක් තමයි ලැඩි රණසිංහ. ඔවුන් දෙදෙනා ශාන්ත ඇලෝසියස් සෙමිනේරියෙත් එකට ඉඳලා තියෙනවා. ඔවුන්ගේ තරුණ කාලේ. පස්සේ කාලෙක ඒ කියන්නේ තරුණ මාක් සමරනායක යුද්ධ හමුදාවේ සහකාර කෘෂිකර්ම පරීක්ෂකවරයෙක් විදිහට සේවය කළ කාලේ. ඒ කියන්නේ 1945 දී ඔහුට ඔහුගේ පරණ මිත්‍රයාව ඒ කියන්නේ ලැඩි රණසිංහව මුණ ගැහිලා තියෙනවා. ඒ අහම්බෙන් පිටකොටුවේදී. ලැඩි රණසිංහ තමයි මාක්ට ආරාධනා කරලා තියෙන්නේ ඔහුගේ වේදිකා නාට්‍යයක රඟපාන්න එන්න කියලා. ඒ ආරාධනය පිළි අරගෙන තමයි ඔහු බොරැල්ලේ ආකේඩියා ඩ්‍රාමා ක්ලබ් එකකින් පෙන්වපු මතභේදය නාට්‍යයට සම්බන්ධ වෙන්නේ. ඒකේ ඒ නළුවෙක් හැටියට. ඊට පස්සේ ඒ කියන්නේ 1946 දී මාක් සමරනායක වෙනමම නාට්‍ය සංගමයක් ආරම්භ කරනවා. ඒකේ නම ලුණුවිල වික්ටරි. ඒ සංගමයෙන් නිෂ්පාදනය කරනවා වේදිකා නාට්‍ය කිහිපයක්ම. අන්ද ආලය, වාසනාව, ඇලඩින් කියලා තව එකක් තමයි රියදුරා. රියදුරා නාට්‍යයේ රඟපාපු තවත් නිලියක් තමයි ජොසෆින් ජයලත්. ඒ කියන්නේ ප්‍රසිද්ධ නිලියක් වූ ෆ්ලොරිඩා ජයලත්ගේ වැඩිමහල් සහෝදරිය. මීගමුවේ මිනර්වා නාට්‍ය කණ්ඩායමේ අයත් මීගමුවේ රඟ දක්වපු රියදුරා නාට්‍යයේ දර්ශන වාරයක් බලන්න ඇවිල්ලා හිටියා. ඒ අතර රුක්මනී දේවිත්, එඩි ජයමාන්නත් හිටියා. නාට්‍යයේ අවසානයේ මේ දෙපළ මාක් සමරනායකට කිව්වා ඇවිල්ලා ඒ අයව මුණ ගැහෙන්න කියලා මීගමුවේ බෝලවලානේ ඒ අයගේ ගෙදරදී. නාට්‍යයේ මාක් සමරනායකගේ දක්ෂ රංගපෑම් ඒ අයගේ හිතේ හොඳින් කාවදින්න ඇති කියලා හිතනවා. ඒ දෙදෙන තමයි මාක් සමරනායකව මිනර්වා නාට්‍ය කණ්ඩායමේ අධිපති වූ B.A.W. ජයමාන්න මහතාට හඳුන්වලා දෙන්නේ. මාක් සමරනායක ඔහුගේ ප්‍රථම චිත්‍රපට රංගනය පාසල් පරීක්ෂක චරිතය ඉදිරිපත් කරන්නේ B.A.W. ජයමාන්න 1948 දී අධ්‍යක්ෂණය කරපු කපටි ආරක්ෂකයා චිත්‍රපටයෙන්. ඉන්පස්සේ තමයි ඔහුට චිත්‍රපටි ගලාගෙන එන්න පටන් ගත්තේ. ඔහු මුල් යුගයේ රංගපෑ චිත්‍රපට කිහිපයක් නම් වශයෙන් කියනවා නම් වරදුණු කුරුමානම, පෙරළෙන ඉරණම, උමුතු විශ්වාසය, අහංකාර ස්ත්‍රී, මාතලන්, පෙරකදෝරු බෑනා, දුප්පතාගේ දුක, සිරියලතා, දෛව යෝගය, මගුල් පෝරුව. ඒ චිත්‍රපට වලින් ආරම්භ කරලා සහනය, මේ දැස කුමටද, තුෂාරා, ඇගේ ආදර කතාව වැනි චිත්‍රපට හරහා ඇවිල්ලා තමයි ඔහුගේ අවසාන චිත්‍රපටය වූ 1992 දී තිරගත වුණු වියරු මිනිසාහි රඟපෑවේ. 1997 දී 11 වෙනි ජනාධිපති සම්මාන උළෙලේදී ඔහුව ස්වර්ණ ජයන්ති සම්මානයෙන් පිදුම් ලබනවා. ඒ සිංහල සිනමාවට ඔහුගෙන් ලැබුණු දායකත්වය වෙනුවෙන්. මාක් සමරනායක උපන්නේ 1914 අප්‍රේල් 8 වෙනිදා ගම්පහ වැලිවේරියේදී. සහෝදර සහෝදරයන් 8කින් සමන්විත පවුලක 5 වැනි ලෙසට. ඔහුගේ සම්පූර්ණ නම හෙට්ටිආරච්චිගේ ඩොන් මාකස් කොන්රඩ් සේනාරත්න සමරනායක. පියා චාල්ස් සමරනායක නොතාරිස්වරයෙක්. මව දෝන ඉසබෙලා පෙරේරා රැකියාවක නිරත වෙලා ඉඳලා නැති බවයි සඳහන් වෙන්නේ. ඔහුගේ පියා මිය ගිහිල්ලා තියෙන්නේ මාක් සමරනායක ළමා කාලෙදිමයි. වැලිවේරියේ සිංහල පාසලේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවත් පසුව ඔහු කොළඹ ශාන්ත ජෝසප් විදුහලට ඇතුල් වෙනවා ද්විතීය අධ්‍යාපනය හැදෑරීමට. ඔහුට වයස අවුරුදු 14 දී විදුහලේ පවත්වනවා විවෘත ගායනා තරඟයක්. එයින් ප්‍රථම ස්ථානය ලබාගන්නේ මාක් සමරනායක. දෙවෙනි තැන ලබාගන්නේ ඔහුගේ මිතුරා ලැඩි රණසිංහ. වසර 2000 ජූනි 4 වෙනිදා ඔහු මෙලොව හැර යන්නේ ඔහුට වයස අවුරුදු 86 දී. ඒ අධික ලෙස රෝගාතුර වීමෙන්. B.A.W. ජයමාන්න අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටය
13 අතරින් තුන්වන ස්ථානයේ චිත්‍රපටය තමයි 1952 දී තිරගත වුණු උමතු විශ්වාසය චිත්‍රපටය. सुदत तुझे चिड़िया दिले कुंपंदे सुदत तुझे चिड़िया दिले कुंपंदे सीत गया पीलम बिन सागरे चिड़िया दिले कुंपंदे सुदत तुझे चिड़िया दिले कुंपंदे सुदत तुझे चिड़िया दिले कुंपंदे. උමතු විශ්වාසය සිංහල සිනමා ඉතිහාසයේ 15 වෙනි චිත්‍රපටයයි. जाति जाति नवीन शिष्टाचारे जोलिय लोकये पामु आदर मेल तमदा लोक रंग मंडली जाति जाति තිරගත කිරීම ආරම්භ කළේ 1952 මැයි 9 වෙනිදා සිලෝන් තියටර් සිනමා කතාව දෙබස් තිර රචනය නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය B.A.W. ජයමාන්නගේමයි. සංගීතය සැපයුවේ S.S. වේදා. ලැබිටි ඕ ලැබිටි ලැබිටි දිග කාලේ සමාදිනා ජෙන්ටිල්මන් නළු නිලි පිරිස රුක්මනී දේවි, B.A.W. ජයමාන්න, එඩී ජයමාන්න, ක්ලැරිස් ද සිල්වා, මේබල් බ්ලයිත්, ලැටිෂියා පීරිස්, ෂර්ලි බ්ලයිත්, ෆ්ලොරිඩා ජයලත්, ප්‍රේම් ජයන්, බර්ට්‍රම් ප්‍රනාන්දු, පීටර් පීරිස්, හර්බර්ට් එම් සෙනවිරත්න, මාක් සමරනායක, ස්ටැන්ලි මල්ලවරච්චි, එස්.ඩී. එලිසබෙත්, ඩග්ලස් සී කුරේරා, සුමිත් බිබිලේ, එරාන් ප්‍රනාන්දු, ඩෙරික් සිල්වා, ප්‍රින්සි බ්ලයිත් සහ රුබී ද මෙල්. රුක්මනී දේවී ද්විත්ව චරිතයක් රඟපෑම විශේෂත්වයක් වුණා. සිංහල කථානාද සිනමාවේ ප්‍රථම වරට නිලියක් ද්විත්ව චරිත රඟපාලා තියෙන්නේ මේ චිත්‍රපටයේ. ඒ ඉතිහාසගත වන්නේ ඒ අයුරින්. ගීත ගායනය එඩී ජයමාන්න, රුක්මනී දේවී, මොහිදින් බෙග්, මේබල් බ්ලයිත්, බර්ට්‍රම් ප්‍රනාන්දු සහ ලැටිෂියා පීරිස්. ඉන්දියාවේදී 1951 ජනවාරි 1 වෙනිදා තිරගත වීම ආරම්භ කරපු චිත්‍රපටය තමයි නව්ජුවාන්. මහේෂ් කෝල් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයේ රඟපෑවේ ප්‍රේම්නාත්, නලිනි ජයවන්ත්, යශෝද්‍රා කත්ජු, කමල් මේරා, සෙබ් කුරේෂ්, නවාබ් කාශ්මීරි, කමල් සමින්දාර්, කුකු මොරේ, එස්.එන්. බෙනර්ජි, හරුන්, අගා සලීම් රාසා, අර්ජුන් සර්ජා. චිත්‍රපට සංගීතවත් කළේ එස්.ඩී. බර්මන්. මේ නව්ජුවාන් චිත්‍රපටයේ මියුරු ගීතයක් තියෙනවා ලතා මංගেশකර් ගායනා කරන තන්ඩි හවායෙන්. පද රචනය සහීර් ලුධියාන්වේ. උමතු විශ්වාසය චිත්‍රපටයට සංගීත සැපයූ S.S. වේදා ලතා මංගেশකර් ගායනා කළ ඒ ගීතයේ තනුව යොදාගත්තා මේ චිත්‍රපටයේ ගීතයකට. ගීතයේ පද රචනය හර්බර්ට් එම් සෙනවිරත්නගේ. ගීතය ස්ථීර ආලේ. ගායනා කරන්නේ රුක්මනී දේවී. දැන් අපි ඒ ගීතයට සවන් දෙමු.
ආලේ සපතා උදාවේ ඔබගේ සිත නැලවේ සුදු සුරලෝ නිවාසේ. ඉතින් තවත් දිනක අපි මෙවැනිම වැඩසටහනකින් නැවත හමුවෙමු. රස මුසු සිනමාව සිනේ මායා ඉදිරිපත් කළේ රෝහණ කරුණාරත්න. ක්‍රිකට් ගැන උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙනුයි මේ තොරතුර. ක්‍රිකට් කියන්නේ ඉතින් අපේ ආත්මය හා බැඳුණු ක්‍රීඩාවක්නේ. ඒ නිසා ක්‍රිකට් ගැන කතා නොකරම බෑ වගේ. ක්‍රිකට් ගැන කතා කරනකොට අපේ ජාතික කණ්ඩායම ගැන නම් කතා කරන්නට දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒක විශාල අභාග්‍යයක්. ඉතින් ඒ වෙනුවෙන් යමක් කෙරෙන බවක්වත් පේනෙන්නට නැහැ. ජාතික කණ්ඩායම හැමදාම පරාජය වෙද්දී අද අපිට ක්‍රිකට් ගැන සතුටින් කතා කරන්නට පුළුවන් ප්‍රවෘත්ති තියෙන එකත් පුදුමයි. අද අපිට කතා කරන්නට ඉතුරු වෙලා තියෙන්නේ අර හිටපු ක්‍රීඩකයන්ගේ තරගාවලිය ගැන. ප්‍රවීණයන්ගේ තරගාවලිය ගැන. නැත්තම් ලෙජන්ඩ්ස්ලාගේ තරගාවලිය ගැන. මේ තරගාවලියේ ඊයේ පැවතිච්ච ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩකයන්ගේ සහ දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රීඩකයන්ගේ තරගයෙන් ශ්‍රී ලංකාව කඩුළු 8ක ජයග්‍රහණයක් ලබා ගන්නවා. මේක තමයි දෙවන වටේ දෙවන තරගය. මේ තරගයෙන් ශ්‍රී ලංකාව ලබාගත් මේ විශිෂ්ට ජයග්‍රහණයත් සමගම ඔවුන් අවසාන තරගයට සුදුසුකම් ලබනවා ඉන්දියාව සමග. මේ තරගය පැවැත්වෙන්නේ ඉන්දියාවේ හිටපු ක්‍රීඩකයන්ගේ කණ්ඩායමත් ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩකයන්ගේ කණ්ඩායමත් අතර. අවසාන ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩකයන් තරග 6ක් ක්‍රීඩා කොට තරග 5ක් ජයග්‍රහණය කර ලකුණු 20ක් ලබාගෙන තිනවා. ඉන්දීය කණ්ඩායමත් තරග 6ක් ක්‍රීඩා කොට තරග 5ක් ජයග්‍රහණය කර ලකුණු 20ක් ලබාගෙන තිනවා. ඉතින් කරට කර තරගයක් දෙන්නට පුළුවන් කණ්ඩායම් දෙකක් තමයි අවසාන තරගයට ඔන්න ඇවිල්ලා තියෙන්නේ. අවසාන තරගය පැවැත්වෙන්නේ 22 වෙනිදා. ඉතින් 22 වෙනිදාට ඔබට පුළුවන් ශ්‍රී ලංකාවේ දක්ෂයන් හිටපු දක්ෂයන් සහ ඉන්දියාවේ හිටපු දක්ෂයන් අතර අවසාන මහා තරගයෙන් කවුද ජයග්‍රහණය කරන්නේ කියා සොයා බලන්නට දැක බලා ගන්නට. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා තිලකරත්න ඩිල්ෂාන් නම් කියන්නේ අපි කොහොම හරි කප් එක උස්සනවා කියලා. ඉතින් හොඳයි. ඒ බලාපොරොත්තුව සාර්ථක වේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. ශනිදා සාදය. තවත් අලුත් ගීයකට යන්නටයි අපේ සූදානම. ගීතය ගායනා කරන්නේ නාලිකා අබේරත්න. නාලිකා අබේරත්න ගැන අපි මාධ්‍ය වලින් අපි කතා කළා මදි කියලා මට හිතෙනවා. හොඳටම මදි. ඉතින් ඇය සංගීත වේදිකාවෙත් මෙල්බර්න් වේදිකාවෙත් මහද රැඳුණු ගීවැනි ප්‍රසංග තුලදීත් ඉදිරිපත් කරන දක්ෂතා පිළිබඳව අපි මේට වඩා බොහෝ කතා කරන්නට ඕනේ. නාලිකා අබේරත්න පමණක් නෙමෙයි තව තරුණ ගායක ගායිකාවන් රැසක් අපිට නිතර දකින්නට හම්බ වෙනවා දැන් සිංහල ගීතය පෝෂණය කරන. ඉතින් මේ අය ගැන ටික හරි අපි කතා කරගෙන යන්නට ඕනේ. මොකද ඔවුන් මේ දක්වන දක්ෂතා අපේ ගීත ක්ෂේත්‍රයේ කෙරෙහි අනාගත බලාපොරොත්තු දක්වන දක්ෂතා. ඉතින් නාලිකා ගායන මේ අලුත් ගීතය අහලම අපි කතා කරමු. සිපගෙන දුක් සුසුමන් හද පතුලින් තවටා දරාගනිමි සෙනෙහසින් ඔබේ සුවඳ සිසිලාසින්
ජනප්‍රවාද සොයා සැරිසරන ගැමියා බෝගල බෝගලගේ කතන්දර. බීමට හොඳ වතුර දෙන්නේ වැවෙන් සකී කුඹුරට ගමට දිය දෙන්නේ වැවෙන් සකී නෑමට පිරි වතුර දෙන්නේ වැවෙන් සකී එහෙව් වැවට වැඳ පන්පින් දිදී සකී ඕන් සුපුරුදු පරිදි අදත් ගොඩ වැදුනා හනිදාසාදේට ඔය පරණ කතාවක් කියන්ට කියලා. මං අද තනන්නේ මේ මින්නේරි වැව ගැන කියන්න. මින්නේරි වැවට නම හැදුනේ කොහොමද ඔය වැව තැනුනේ කියලා කියන්න. ඔය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇති විශාලම වැව නේ මින්නේරි වැව. ඔය මින්නේරි නදිය හරස් කරලා මහතෙන් රජතුමාණෝ හැදුවා කියන්නේ. මහවැලි ගඟේ ඉඳලා ඇලහැර ඇලදියේ වතුර ගලාගෙන එනවා. මේ වැව මහතෙන් රජතුමා විසින් ඉදිකිරීම ගැන කතා කීපයක්ම තියෙනවා. ඒ කාලේ ඉතින් අනුරාධපුරයේ තිබුණ කරදර ප්‍රශ්න නිසා කැකිරාව පාරේ රිටිගල කන්දේ తాවකාලික මාලිගාවක් තනාගෙන උන්නා කියනවනේ. ඒ කාලේ කේක පැත්තක ඉතින් ගවයන්ගේ කිරි හරි රහයි කියලා කතාවක් පැතිරලා තියෙනවා. මේ ගැන හොයා බලන්න ඉතින් රජතුමාට හිතිලා තිනවා. නියං කාලේ නිදැල්ලේ ඉන්න මේ ගවයෝ කැලෑ වැදිලා තනකොළ කාලා දිය බීලා එන්නේ. ඒ එන ඒ කියන්නේ එන එවුන්ගේ කිරි හරි රසයි. මේ නියං කාලෙත් මේ ගවයන්ගේ කොහොමද මේ සරුවට හැදිලා ඉන්නේ බොහොම සරුවට හැදිලා ඉන්නේ කොහොමද මුන්ගේ කිරි රස උනේ කියන එක දැන් රජතුමාට හිතලා තියෙනවා හොයලා බලන්න. රජතුමා ඊට පස්සේ තින් කට්ටිය ගෙන්නලා කියලා තියෙනවා මේ ගවයන්ගේ පිටේ බැඳපල්ලා දාන්නේ මලු තල තමා පොඩි තෙතමනේට පැලවෙන්නේ. ඒ හින්දා බැඳපල්ලා තල ගෝනි. බැඳලා හීන් සිදුරු ටිකක් හදාපල්ලා කියලා. ඉතින් ඔන්න කොහොම හරි තල ගෝනි ගැට ගහලා මුන්ගේ පිටේ තල ගෝනි ගැට ගහලා පොඩි සිදුරු කුයිපයක් හදලා ඉතින් ගවයෝ අතෑරලා තියෙනවා. ඉතින් කොහොම හරි මේ ඉහිරුණ තල පැලවෙනවනේ. ඉතින් මේවා ගැන හෙවිල්ලෙන් ඉඳලා තියෙනවා මේ කට්ටිය. මේ ඇත්තෝ මේ ගැන ඉතින් රජතුමාට දන්වලා තියෙනවා මේ හෙවිල්ලෙන් හිටියේ කට්ටිය දවසක මෙන්න මේ පාර දිගේ මේ තල ඇට පැලවෙලා තියෙනවා අය කියලා. රජතුමා ඊට පස්සේ කියලා තියෙනවා අපි යන් ඒක බලන්න. මේ පැලවෙනේ තල පැල ඇති මග දිගේ දැන් යන්න දැන් කතාව. ඉතින් මේ විදිහට ඉතින් රාජපුරුෂයෝ ගිහිල්ලා තියෙනවා. මේ මග දිගේ යනකොට රාජපුරුෂින් දකින්න ලැබෙන අපූර්ව දිය රැඳුණු දිය කඩਿੱත්තක්. ඒ වටේට නිල්ල ගැහුණු තන පිට්ටනියක්. රජතුමාට මේක දන්නවා හිටිනවා. මේක දැක බලන්න රජුරුවත් කියන හරි මාත් වෙනවා යමල්ලා කියලා. ඉතින් රජතුමාට මේක දැක්කම බොහොම සතුටුයි. මේ නියං කාලෙත් මෙහෙම ජලයේ රැඳෙන්න තැනක් තියෙනවා නෙවෙයි. මේ භූමියේ දෙපත කඳු දෙකකුත් තියෙනවනේ. මේක වැවත් තරන්නම් අපූර්ව තැන. මේ භූමියත් බොහොම සුදුසු පරිසරයක් නේ තියෙන්නේ. රජතුමා ඉතින් සතුටටපත් වෙලා කල්පනා කරනවා හදන්න ඕනේ මම වැවක් මෙතන කියලා. ඉතින් ඒ කාලේ හිටියා මේ වැව් සම්බන්ධව හරි දක්ෂ ඇත්තෙක්. කියන්නේ වාරි කර්මාන්ත විශ්ව කර්මය කියලා තමයි කියන්නේ. ඉතින් රජතුමා ඊට පස්සේ දැන් තීරණය කරනවා මෙතන වැවක් හදනවා කියලා. ඒ තියලා රජුරෝ හොඳ දැනුමක් තියෙන රජතුමාට හොඳ දැනුමක් තියෙන රජතුමා කල්පනා කරන එතකොට කොහොමද මේ ගවයින්ගේ මේ කිරි රස උනේ මෙච්චර හොඳට මේකට මොකක්ද හේතු කියලා හොයලා බලනකොට වටපිටාවේ හරියට හැමතැනම වගේ වැවිලා තියෙනවා මේ වැල්මි. ඉතින් මේ වැල්මි කන මේ එළ දෙන්නුන්ගේ කිරි තමයි මේ රස. ඉතින් මේ රස කිරි ලැබුණ මේ ගම මිහිරි කිරි ගම කියලා රජුරෝ නම් කරනවා. ඊට ඉතින් ඕක කට වහරදී ටිකින් ටික ගිහිල්ලා ඉරලා මිහිරි කිරිගම මිනිහිරිගම වෙනවා. ඊට පස්සේ ටිකක් කල් ගිහිල්ලා මින්නේරිය ලෙස වෙනස් වෙනවා. ඕම විදියට මින්නේරිය කියලා නම වැටෙනවා ඒ ප්‍රදේශයට. පස්සේ රජතුමා දැන් ඉතින් මේකේ වැවක් තන්නන්න ඕන කිව්වනේ. දැන් වැව තන්නන්න දැන් රජතුමා කැඳවනවා අර නලු දෑකඩ රාළ කියන වාරි කර්මාන්ත විස්ම කර්මය. පෙන්වලා දහසක් සේනාවත් එක්ක යවනවා ඒ ප්‍රදේශයට. ඔබ ගිහිල්ලා මෙතන මේ විදිහට මේ වැව කරන්න ඕන කියලා. බලල කරලා හරියට වැව හදන්න ඕන කියලා. ඉතින් මේ ප්‍රදේශයේ වාසය කරන්නේ මේ යක්ෂ ගෝත්‍රිකයෝ. යක්ෂ ගෝත්‍රිකයෝ කියන්නේ ඒ කාලේ යකඩවල හදානවා. ඉතින් දුනු ඊතල හදන හොඳ දක්ෂ මිනිස්සු කොට්ටාසයක්. මේ මිනිස්සු කැමති වෙන්නේ නැහැ මේ ඇවිල්ලා තැනක පිරෙනවට දැන්. මේගොල්ලොත් එක්ක විරුද්ධකම් පාලා ඉතින් කලකෝලහල කරගන්නවා. කොහොම හරි ඉතින් ඔයකට මුල් වෙලා හිටිය එක නායකෙක් යක්ෂ ගෝත්‍රිකයෙක් මැරෙනවා. මේ හටන් කිරීම නිසා.
ඉතින් කොහොම හරි රජුරෝ ඊට පස්සේ ආවිදින් කරනදී කතා බහ කරලා සාකච්ඡා කරලා දැන් ඉතින් මැරිලත් ඉවරයිනේ. මොකටද අනිත් ඉන්න නායකයාත් එක්ක කතා බහ කරගෙන කැමැති කරගන්න අපි හදන්නේ වැවක් තනන්න උඹලටත් මේක හොඳයි කියලා ඔන්න වැව හදන්න පටන් ගන්නවා. ඉතින් මේ වැව කොහොම හරි හදාගෙන අවසන් කරන්න බැරි වෙනවා. වැව එක තැනකින් හැමදාම කැඩලා යන්න ගන්නවා. ඉතින් මේ ගැන ඉතින් අහවරක් කරන්නම් බැරුවා ඉතින් මේක. බොහොම කල් ගත වෙලා එතකොට රජතුමාට දැන් හරිම අමාරුයි මේක දැන් ඉවර කරගන්න විදියක් නැහැනේ. රජතුමා යොන්න නක්ෂත්‍රකාරයෝ ගෙනලා ඇහුවා. නක්ෂත්‍රකාරයෝ කිව්වා මෙහෙම ප්‍රශ්නයක් ඇති වෙනවා මේ බිල්ලක් ඉල්ලනවා වැවට කියලා. ඉතින් ඔහොම ඉන්නකොට රජතුමාට එක කැමුර දවසකම අර මැරුණ යක්ෂ ගෝත්‍රිකයා පේනවා දැන්. යක්ෂ නායකයා පෙන්ලා කියනවා උඹ මාව මරා දැම්මා මගේ සෙබළු මරලා දැම්මා. ඒ හින්දා උඹට මේ වැව මං හදන්න දෙන්නේ නැහැ. රාජලේ තියෙන කෙනෙක් බිල්ලට දෙනකම් කියලා. රජුරෝ ඉතින් කල්පනා කරන දේ හාමුදුරනේ දැන් මිනිහෙක් මරන්නේ කොහොමද මම මේකට කියලා. ඉතින් කොහොම හරි කරලා ඉතින් රජුරෝ තමන්ගේ පුතා දෙනවා කියලා දැන් හිත හදා ගන්නවා. කොහොම හරි කරලා මේක ඉවර කරනවා කියලා. රජුරෝ කැමති නැහැනේ දැන් මේ පරාද වෙන්න. එතකොට ඉතින් රාජතුමාගේ බිසව මේකට කැමති වෙන්නේ නැහැ. තමන්ගේ දරුවා දෙන්න බෑ කියලා. ඉතින් ඔන්න එතනත් ප්‍රශ්නයක් ඇති වෙනවා. රජුරෝ ඉතින් ඔහොම කරලා මේක දැන් රජ පවුලේ කට්ටියත් එක්ක කතා කරනවා. රජුරුවන්ගේ පවුලේ කට්ටියත් එක්ක. කතා කරනකොට රජතුමාගේ නංගි කැමති වෙනවා. නංගිගේ පුතා මේ බිසෝ බණ්ඩාර කියන තැනැත්ති කැමති වෙනවා තමන්ගේ පුතා බිල්ලට දෙන්න. මේ කුඩා කුමාරයා ඉතින් බිල් දීලා මේ වැව තනන්න දැන් ඉතින් කටයුතු කරනවා. දැන් ඔන්න ඉතින් අංග සම්පූර්ණ රාජ ඇඳුමෙන් සැරසලා කුමාරයා රජතුමා ඉතින් බාර දෙනවා දැන් මේ බිලි දෙන ඒ වැඩ කටයුතු කරන කට්ටියට. ඉතින් මේ කලු නළු දෑකට කියන රාළ කියන හොඳ දැනුවත් වෙන මේ වාරි කර්මාන්ත ඉන්න මේ විශ්ව කර්මයා වගේ ඉන්න මිනිස්සයා කල්පනා කරනවා මේක මම මේ යකත් රවට්ටනවා කියලා. මෙයා කරන්නේ රජතුමාට මේ හොඳ රජ ඇඳුම් අඳවලා මේ දෙන කුමාරයාත් අරගෙන මෙයා ගිහිල්ලා කරන්නේ අර කුමාරයාගෙන් අර ඇඳුම් අරවම සේරම ටික ගලවලා ඉරන් වලහේ කරලා වලහට අඳවනවා. අඳවලා වහලා කරලා ඔක්කොම කරලා පුද පූජාලක් කරලා හැටි කරලා තියලා අර වලහ තමයි බිලි දෙන්නේ. එතලා අර කුමාරයා හංගනවා ඔය හිඟුරල කන්දේ. මේ හිඟුරල කන්දේ මුදුනේ ගල් ගුහාවක හංගලා ඉතින් බලා කියා ගන්න කට්ටිය දිලා ඉතින් ඉන්නවා. ඉතින් රජතුමා දැන් ඉතින් මේ බිල්ල දුන්නට රජතුමා දැන් අසනීපත් වෙන්න ඇවිල්ලා මේ ගැන හිතලා මම මේ පොඩි එකා මැරුවනේ කියන එක. පස්සේ මෙහෙම මේක දැන් හරියන්නේ රජතුමාට හැම මොනවාරනොත් තවත් කරදරයක් නේ කියලා මේ නළු දෑකට රාළ කරන දේ එහෙම ඊට අර කුමාරයාගෙන එල්ල කියන රජුරවන්ට මම මෙහෙම මේ ප්‍රයෝගයක් කරලා මං කුමාරයා බේරාගත්තා කියලා. හැබැයි තව තැනක කියන රජතුමාට ඒක දැන ගියාගත්ත අර අමනුෂ්‍යයා යක්ෂයා සමාව දුන්නත් කියලා උදාර පරමාර්ථයක් ඇතිව තමයි මේ රජතුමා මේ කරේ නිසා සමාව දුන්නා කියලා. ඊට පස්සේ කොහොම හරි වැව් බැම්ම කැඩෙන්නේ නැතුව ඔන්න වැව පිළිසකර කරලා අවසන් කරනවා. ඉතින් රජතුමාට පස්සේ අර යක්ෂයාගෙන් උදව්නුත් ලැබුණා කියලා කියනවා. ඉතින් ජනකතාවල තියෙනවා එහෙම. ඉතින් ඊට පස්සේ මොකෑ වුනේ කියලා මම පස්සෙන් පහු කියන්නම්. මේ කතාව මේ දවසින් දෙකකින් ඉවර කරන්න බැරුවා. ඉතින් අපේ ගමේ වැව් බැම්මෙන් ඇවිදිල්ලා හොඳ නෙළුම් බටු තෝරා කාපල්ලා දෝතපුරා පැන් අරගෙන දීපල්ලා අපේ ගමට පින්දීගෙන පලයල්ලා. ඉතිරි කියන්නේ නම්කෝ. ඕගලගේ කතන්දර ඉදිරිපත් කළේ දයන් රණසිංහ. ශනිදා සාදය කියන්නේ පිරිසකගේ වෑයමක්. බොහෝ දෙනෙක්ගේ නිර්මාණ කුසලතාවේ එකමුතුවක්. ඉතින් හැමදාම කියන්නට ඉන්න කාරණයක් තියෙනවා. කියන්නට වෙලාවක් හම්බෙන්නේ නැහැ. අද කොහොම හරි කියන්නට හිතුවා. ශනිදා සාදේ ආරම්භක තේමා වාදනය නිර්මාණය කළේ තරුපති මුණසිංහ. ශනිදා සාදේ ආරම්භයේ අපි ගායනා කරන කවි බොහෝ විට ලියවෙන්නේ ජගත් වෙත්තසිංහ සහ බණ්ඩාර කුමාරනායක කියන කවියන් අතින්. ඒකම ශනිදා සාදයේ තනින් තන අපි වාදනය කරන වාද්‍ය ඛණ්ඩ අපට නිර්මාණය කළේ සුමිත් පෙරේරා. ඉතින් මේ අය ගැන ඉඳහිට දවසක හෝ කියන එක අපේ යුතුකමක්. මේ අයිසේ ගුණපාල තමුසේ ගිය සතියේම ඉස්කෝලේ ආවේ නෑ. මේක කරන්න බෑ. මං අද තමුසේ එක්කයි යනවා ප්‍රින්සිපල් කාමරට. අනේ සර් එපා සර් මේකනේ උනේ සර්. හරි කියනවා බලන්න මොකද උනේ කියලා. තමුසේ අසනීප වුණාද? අනේ නෑ සර් අපේ ආච්චි මලානේ මල ගෙදර වැඩ කටයුතු කළා. මොනවා? අයියා තමුසේ දැන් මාස 3-4කට ඉස්සෙල්ලත් ආච්චි මලා කියලා ඉස්කෝලේ ආවේ නෑනේ.
වැඩ ඔක්කොම පාලු කරගෙන ගෙදර හිටියේ. ඉතින් සර් අපේ සීයා ආයි කසාද බැන්දනේ. චින්තක සිරිකුමාර ගාමිණී පැලෑඳ පිටපත ගාමිණී පැලෑඳ සමුගෙන යන්නට කාලය ඇවිත්. වෙනදා වගේම යන්නට කලින් ඔබ ළඟ යමක් තියා යන්නට කැමතියි. ඔබ ඇසුරු කළ යුත්තේ ඔබේ සිනාව පිටුපස ඇති දුක හඳුනන, ඔබේ කේන්තිය පිටුපස ඇති ප්‍රේමය හඳුනන, ඔබේ නිහඬ බවේ හේතුව වැටහෙන පුද්ගලයන් වයි. ඒක මතක තියාගන්න. අදත් ශනිදාසාදය ගෙනෙන්නට මා සමග එක්ුණා වත්සලා ඉෂ්ටවීර. මම ශනිදාසාදය සම්පාදනය කොට ඉදිරිපත් කළ ජගත් ජේ ඉදිරිසිංහ. ඔබ සැමට සුවදායි සතියක්.